අයිබෝන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීව මක්කේ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. ඔමික්‍රෝන් වැඩි අවධානම බස්නාහිරින්. මේ වගා කළ නොහැකි ඉඩම්වල මුං වගා කරන්න ජනපති කියයි. වගා කළ කහ විකුණා ගන්න බෑ ගොවීන්ගෙන් මැසිවිලි. හෙට සිට යලි විදුලිය කැපේ. හෙට සිට කැපෙන විදුලිය පිළිබඳවයි අද මුලින්ම අවධානය. සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක්. බලාකාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළා. බලාකාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලි බල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලි නිෂ්පාදනය ඊයේ දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 25% දක්වා පහළ බැස තිබූ අතර ගල්අඟුරු ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය 72% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක පමණ ධාරිතාවයක් එක් කරන සපුගස්කන්ධ බලාගාරය මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන්නේ එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම හේතුවෙන්. විදුලි ඉංජිනේරු සංගමය අනාවරණය කරන ආකාරයට මෙගාවොට් 60ක පමණ කොළඹ වරායේ ස්ථාපිත පාවෙන විදුලි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් පවතින්නේ තවත් දින 1.5ක පමණ කාලයකටයි. මෙගාවොට් 24ක ධාරිතාවයක් සහිත උතුරු ජනනී විදුලි බලාගාරයේද දැවිතෙල් හා ඩීසල් අවසන් වෙමින් නැතයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළා. ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනය වන විට මෙගාවොට් 183ක් පමණ ජාතික පද්ධතියට අහිමි වීමට නියමිතයි. ඒ අතර වාරයේ ජාතික පද්ධතියට මෙගාවොට් 300ක් එකතු කරන යුගදනවි බලාගාරය සඳහා අවශ්‍ය දැවිතෙල් අනිවාර්යෙන් ආනයනය කළ යුතු වනවා. විදුලි අර්බුදය මෙලෙස උග්‍ර වී ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය පහත බැසීම හා නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති පසුබිමකයි. බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරයට පැමිණීම හේතුවෙන් හෙට රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලි බල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලිය නිෂ්පාදනය ඊයේ දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 25% දක්වා පහළ බැස තිබූ අතර ගල්අඟුරු ඩීසල් හා දැවිතෙල් මගින් සැපයූ විදුලි ප්‍රමාණය 72%ක් ඉහළ ගොස් තිබෙනවා. විදුලි බල මණ්ඩලයට අයිති විදුලි බලාගාර වලට වගේම යුගදනිය වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයත් අනෙක් සොජිස් විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඩීසල් ප්‍රමාණය විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අධ්‍යක්ෂකයන් මගින් නිරන්තරයෙන්ම සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීලා තියෙනවා. එතකොට ඒ ගැන CPC එක දැනුවා. නමුත් ඉතින් එයාලා සතුවත් මේ ඩොලර්ස් නැති හින්දා එයාලටත් ගෙන්න ගන්න බැරි ප්‍රශ්නේ තමයි කියන්නේ. ඉතින් මේකට ඇත්තටම ජයක් විදිහට මේ සඳහා අනිවාර්යෙන් වැඩිහත් වෙන්න ඕනේ. මොකද මේක මේ රටේ මිනිස්සුන්ට විදුලිය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් ඇමතිතුමා කිව්වා වගේ වාහනවල යනවද නැත්නම් ලයිට් කපනවද නැත්නම් ලයිට් අරගෙන පාරේ පයින් යනවද කියන එක ඉතින් ඒක රජය ගන්න ඕනේ තීරණය. සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක්. UHD quality video streaming samaga internet like a boss. SLT Mobitel Fiber. මෙරට කොවිඩ් තොරතුරු පිළිබඳවයි දැන් අවධානය. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 845 දෙනෙකු හඳුනා ගැනුණා. මෙලෙස 801 වූ දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩව සිව්වන දිනටයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු වනට දැක්ුණේ 6,1048ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනෙන් අවසන් වූ දින 7ක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5391 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87ක්ද සෞඛ්‍ය අංශමකින් තහවුරු කර තිබේ. මේ අතර නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනෙකුද මෙරටින් හඳුනා ගැනුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ ජාන විශ්ලේෂණයට භාජනය කළ සාම්පල 78ක් අතුරින් 75ක් මෙලෙස ඔමික්‍රොන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු බවයි. ඉතිරි සාම්පල 3 ඩෙල්ටා ආසාදිතයින්ගේ බවට හඳුනා කර තිබෙනවා. මෙම සාම්පල මේ මාසයේ පළමු, දෙවන සහ තුන්වන සතිවලදී ප්‍රජාවන් වෙතින් ලබාගත් ඒවා බව ආචාර්ය ජීවන්තර මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු මෙම නව ඔමික්‍රොන් ආසාදිතයින් 75 දෙනා හඳුනාගෙන ඇත්තේ කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්කමුව, හෝමාගම, කටුගොඩ,
කොස්ගම, මඩපාත, පාදුක්ක, වැල්ලම්පිටිය, කොළොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අංගුඩ ප්‍රදේශවලින් සහ පරකඩුව, බදුල්ල, ගාල්ල සහ රුවන්වැල්ල යන ප්‍රදේශවලින් මේ අතර මෙරටට ගෙන්වා ඇති කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කල් ඉක්ුත් වීමට පෙර හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ජනතාව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ විශාල අඩුවක් නිරීක්ෂණය වන බවයි. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත 49,16,430කට ලබා දී තිබෙනවා. වාසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ එහි පළමු මාත්‍රා 19,90,283ක් සහ දෙවන මාත්‍රා 4,87,730ක් ලබා දී ඇති බවයි. එමෙන්ම සයිනෝෆාම් දෙවන මාත්‍රාව 1,10,33,763ක් ලබා දී තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 12ක් ඊයේ සෞඛ්‍ය අංශ විසින් වාර්තා කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද පෙරවරු වනට දැක්ුණේ 15,284ක් ලෙසයි. Multiple devices එකවර connect කළ හැකි internet like a boss. SLT Mobitel Fiber. දැන් අවධානය COVID-19 ගෝලීය තොරතුරු වෙතයි. ගත වූ පැය 24ට ලෝපුරා රටවල් 222කින් හමු වී ඇති කොවිඩ් වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 28කට ආසන්නයි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6356ක්. ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්නයි. එමෙන්ම ඇමරිකාවෙන් 3,12,000ක්ද, ඉන්දියාවෙන් 3,08,000ක්ද, බ්‍රසීලයෙන් 2,02,000ක්ද, ඉතාලියෙන් 1,71,000ක්, ජර්මනියෙන් 1,05,000ක් ලෙස ආසාදිතයින් හමු වී තිබෙනවා. ගත වූ පැය 24ට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 841ක් සිදු වී ඇත්තේ ඇමරිකාවේ. ඒ සමගම ලොව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 56,10,000ක් මුවා ගියා. ලෝපුරා රටවල් වලින් හමු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 35කට ආසන්න බවයි වාර්තා වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නව නීති හේතුවෙන් තම විවාහ මංගල්‍ය කල්දමු බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් නිවේදනය කර තිබෙනවා. විවාහ උත්සවයකට සහභාගී වූ නව දෙනෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග නවසීලන්තයේ පනවා ඇති නිරෝධායන නීති දැඩි කිරීමට පියවර ගත්තා. එම විවාහ උත්සවයට සහභාගී වූ පිරිසට මෙන්ම ඔවුන් ගමන්ගත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයටද වෛරසය ආසාදනය වී තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට එරට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර මහජන ඒකරාශී වීම තහනම් බවයි වාර්තා වන්නේ. ඕනෑම රටක සිට ඉන්දියාවට පැමිණෙන සංචාරකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණහොත් නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටීමෙන් හුදකලා වීම අනිවාර්ය නොවන බව ඉන්දියා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිවෙස් නිරෝධායනට ලක් විය යුතුයි. ඉන්දියා රාජ්‍ය මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ආගමනයන් සම්පාදයෙන් සිය මාර්ගෝපදේශ යාවත් කාලීන කරමින්. එලෙස දින 7ක් නිවෙස් නිරෝධායනට ලක් කරන ආසාදිත සංචාරකයින් 8 වන දිනේදී නැවතත් කොවිඩ් පරීක්ෂණයකට ලක් කරන අතර ඉන්පසු දින 7ේදී නිරෝධායනයේ සිටිය යුතු වෙනවා. අමතර භෝගයක් ලෙස මුංගට වගාව සඳහා අවශ්‍ය සහාය ගොවීන්ට ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගියදා කොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදු කළ නිරීක්ෂණයෙන් අනතුරුවයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ. වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නේ අමතර භෝගයක් ලෙස මුංගට වගාව සඳහා ගොවීන්ට සහාය වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණයට එළඹ තිබෙනවා. වාරි පහසුකම් මදවීම මත යලකන්නේ වී වගා කළ නොහැකි වගාවීම් හා අන්තර් කන්නේ අමතර භෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපාන් රජය විසින් පිරිනමනු ලබන සූර්ය ස්වර්ණ සම්මානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ පිරිනැමුවා. සම්මානය පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ජපාන තානාපති මිසුකොෂි හිදයාකි මහතා වෙත තිලිනයක් පිරිනැමුවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අටම ස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේකම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. අනතුරුව රුවන්වැලි මහසෑය චෛත්‍ය රාමාධිකාරී නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේකම හේමරතන නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යතුමා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා සඳහිරුසාය වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වුණා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගීතන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. රජයේ සංකල්පයකට අනුව කහ වගා කළ ගොවීන් මෙවන විට අසරණ වී ඇති බවට වාර්තා පළවනවා. ඒ ඔවුන්ගේ අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රටට අවශ්‍ය කරන කහ රට තුළදීම නිෂ්පාදනය කර ගැනීමේ අරමුණින් රජයේ සංකල්පයකට අනුව ගල්නෑව වලස්වැව D6 ප්‍රදේශයේ ගොවීන්ද අක්කර ගණනින් කහ වගා කිරීමට යොමු වුණා. විශාල පිරිවැයක්ද දරමින් වගා කළ කහ අස්වැන්න නෙළන කාලයේ මේ වන විට එළඹ ඇතද ගොවීන් පවසන්නේ තම අස්වැන්නට නිසි මිලක් ලබා දීමට රජය කටයුතු කර නොමැති බවයි. මේ වෙනකන් කහවලට දැන් මිලක් නැහැ. දැන් රුපියල් 100 මම ගලවන්න නැතුව මේක අත්හැරලා තියෙන්නේ. මට ලක්ෂ 5ක් ගිහින් තිනවා. දැන් මේ මට ගලවන්න වියදම විතරක් යනවා ලක්ෂයක්. එතකොට මේ ලක්ෂ 5යි ලක්ෂ 6ක්. එතකොට මේකෙන් දැන් මට ගන්න වෙන්නේ රුපියල් 100 දීලා ලක්ෂයක ආදායමක්. එතකොට මට ලක්ෂ 5ක් එකෙන්ම පාඩු වෙනවා. ඒ හින්දා ඉතින් ජනාධිපතිතුමා වගා කරන්න කිව්වනම් ඒකට විසඳුම ජනාධිපතිතුමා ගාවම තියෙනවා. එතුමා ස්ථිර මිලක් දැම්මා රජයෙන් 450 කියලා. නමුත් 450ට ගන්න තැනක්වත් කහගොයියට එන ආදායමක් ගැනවත් කෙනෙක් මේ වෙනකතුරු කොහෙවත් කතා කරන්නේ නැහැ. අපි මේක අත්හැරලා තියෙන දැන්. ගලවන්නේ නැහැ. තේ පාඩුවට මේක කරන්න ඕනේ නැහැ. ඒ හින්දා මේක කොහොම අත්හැරලා දානවා. ඒතකොට මේ ප්‍රදේශයේ ඉන්නවා මම දන්න හැටියට දැන් 7-8 දෙනෙක් ඉන්නවා. දැන්ට මගේ හිතවතෙක් ඉන්න කා කිලෝ 2000ක් ගලවලා දෙන්න විදියක් නැහැ රුපියල් 100ට ඉල්ලනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. බලාගාර රැසක දැවිතෙල් අවසන් අදියරට පැමිණීම හේතුවෙන් හෙට රාත්‍රියේ සිට විදුලි කපාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. විදුලි බල මණ්ඩල වාර්තාවලට අනුව ජල විදුලි නිෂ්පාදනය ඊයේ දිනයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 25% දක්වා පහළ බැස නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය හෙට දිනයේ නිකුත් කරන බවයි. මේ වන විට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79ක්. ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6ක් පමණ අක්‍රීය දේශපාලන පක්ෂ ලෙස සැලකෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. පසුගිය වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍ර අතරින් පක්ෂ 3ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කර තිබෙනවා. ඒ තමිල් මක්කල් කුට්ටනි නව ලංකා නිදහස් පක්ෂය සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂයි. රාජ්‍ය සේවකයන් සඳහා ලබා දීමට යෝජිත රුපියල් 5000 මාසික දීමනාව රජයේ සතු ව්‍යවසායන්හි අනිකුත් සේවකයන්ට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන්ටද මෙම දීමනාව ලබා දීමට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ වන විට යවා තිබෙනවා. මෙම මාසයේ සිට ලබා දීමට නියමිත එම රුපියල් 5000 දීමනාව අර්ධ රාජ්‍ය සේවකයන්ට හිමිවන්නේ ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවල තීරණ අනුවයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් අදාළ ආයතන වෙත යවූ චක්‍රලේඛයේ සඳහන්. ඒ අනුව වැටුප් රහිත නිවාඩු යටතේ සිටින සේවකයන්ට එම දීමනාව හිමි නොවන අතර අර්ධ වැටුප් නිවාඩු ලබා සිටින සේවකයන්ට හිමිවන්නේ අදාළ දීමනාවෙන් 50% පමණයි. එමෙන්ම දෛනික වැටුප් ලබන සේවකයන්ට රුපියල් 5000 දීමනාව හිමිවන්නේ ඔවුන් නියමිත සියලු දිනයන්හිදී රාජකාරියට වාර්තා කළ විට වන අතර එසේ නොවන අවස්ථාවන් වලදී වැඩ කළ දිනවලට සමානුපාතිකව දීමනාවක් ඔවුන්ට හිමිවනු ඇති. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් කෙටියෙන් දැන්.
දැන් ඉන්න කැබිනට් මණ්ඩලයේ ඉන්න භාගයක්ම හොරු. ඒගොල්ලන්ට ඩීල් දේශපාලනය හැර හොරකම් කිරීම හැර ජනතාව ගැන කල්පනා කිරීමේ ශක්තියක් නැහැ. අද මහවැලියට පින් සිද්ධ වෙන්න තාම විදුලිය පත්තු වෙන්නේ ලංකාවේ උත්පාදනය වෙන්නේ. මහවැලි ජලය තව සති දෙකක් තුනක් යනකොට විශේෂයෙන්ම වර්ෂාව නැති කාලයකට තමයි අපි යන්නේ. වතුර නැතුව ටර්බයින් කරකෙන්නේ නැහැ. එතකොට මුළු ලංකාවටම දවසට පැය 8ක් 9ක් 10ක පව කට්ටයක් ඇති වෙනවා. රාජ්‍ය පිළිබඳව යම් ජනතාවගේ අප්‍රසාදයක් පළ වෙලා තිබෙන බව රහසක් නෙවෙයි. අපි ගමේ ඉන්න අය කඩපොළට යන අය නිසා ජනතාවගේ ප්‍රශ්න වලට අපිට මේ පහුගිය අවුරුදු දෙකේ මම හිතන්නේ නැහැ අපිට ඒ අය බලාපොරොත්තු වුණු විසඳුම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාත් පිළි අරගෙන තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා අධිෂ්ඨාන කරගෙන තියෙනවා මේ ඉදිරි අවුරුදු 3 ඇතුළත එතුමා ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ වෙච්ච අඩුපාඩුකම් මගහරවගෙන කඩිනමින් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එතුමා කටයුතු කරනවා. ඒ අනුව ඒ රජයේ ගෙනියන ඒ වැඩපිළිවෙලට රට ගොඩන ගන්න ගෙනියන වැඩපිළිවෙලට අපි පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් අපි සහයෝගය දෙනවා. මොකද මේ රට පස්සට යන්න අපි කිසිම ආකාරයක අපේ පක්ෂේවත් අපිවත් කටයුතු කරන්නේ නැtei කියන එකත් වගකීමෙන් කියන්නේ. පෙරදිග ධාන්‍යාගාර අර මහා අතීත පම්පෝරි සේරම ගහනවා. අර චෛත්‍ය හැදුවා මේක හැදුවා එන කතා තියෙන්නේ. උරයිස්ස උස්ස කියනවා. අපිත් අර අපේ හාමුදුරුවොත් වටාත් අල්ලගෙන ඕ ටික කියනවා. බණේදී. කන්න නැහැ. ලක්ෂ 6මාරක් විතර රැට ළමයි කන්න නැතුව නිදාගන්නේ දැන්. මේ දැන් මේ වෙනකොට ලක්ෂ 6මාරක්. ප්‍රථම වතාවට ආර්ථික ප්‍රශ්නෙට අදාළ කේස් එක තමයි මිනිසුන් දොළුට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රථම වතාවට. බලන්න. දැන් අපි යහපාලනය ගැන කතා කරනකොට අපිත් එක්ක මිනිස්සු ආවා. සාධාරණ සමාජයක් සදායකේ ප්‍රධානීව තිබුණේ මේ පතෝල මිල බස්සනවා කියලා නෙමෙයි. වැටකොළු බස්සනවා කියලා නෙමෙයි තිබුණේ මොකද්ද? ගුඩ් ගවර්නර්. විධායක ජනාධිපතිතුමා අහෝසි කරනවා. ඒක හරහා ඒකාධිපතියෙක් හැදෙන එක වළක්වන්න ඕනේ. ඒකට මිනිස්සු හුඟක් දුන්නා. මොකද ඒ වෙලාවේ පතෝල එච්චර ගණන් නැහැ. බුදුහාමුදුරුවෝ බනට අහන්නාම තමුසේ කාලා දෙන්නේ කියලා. එතකොට ඔව් කිව්වා. අපිත් යහපාලනය ගැන කතා කරනකොට අපි මිනිස්සු ඔයගොල්ලෝ කාලා දිනේ. දැනට සාමාන්‍යයෙන් කාලා ඉන්නේ කියලා. තේ දැල්ලෙන් හාල් ටික හදලා ස්වයං පෝෂිත කතාව දාලා එහෙම බෑ. එහෙම බෑ. ඒක දැන් යල් පැන ගෙල් තියෙන. රට ඇතුලේ කන්න හාල් හදාගමු. රට ඇතුලේ කන්න එළවලු ටික හදාගමු අනිවාර්යයෙන්. රට ඇතුලේ කන්න පළතුරු ටිකක් හදාගමු. කියන්නේ ඩොලර්ස් හොයන්න නම් එක්ස්පෝර්ට් ඕනේ. අපනයනේ ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඒක මේ සංචාරක වෙනකන් ඉඳලා හරියන්නේ නැහැ. සංචාරක වෙන එක බෝම්බේ පිපුරොත් එහෙම ඉන්නේ නැහැ. දැන් මේ ආර්ථික අර්බුදයේ ආසන්න හේතුව විදියට සමහරු විග්‍රහ කරන්නේ කොවිඩ් වසංගතය. කොවිඩ් ආපු නිසා ආර්ථිකය වැටුණා. නමුත් ලංකාවේ ඉතිහාසයේ විවිධ කාලවකවානු වල විවිධ දේශපාලන ව්‍යාපාර බලය ගැනීම සඳහා ලංකාවේ සමාජයට ඉදිරිපත් කරපු ප්‍රබල දේශපාලන තර්ක ආර්ථික තර්ක අපි සලකා බැලුවොත් එහෙම 1977 විවෘතාර්ථිකය ආරම්භ කරපු මොහොතේ නැත්නම් විවෘතාර්ථිකය රටට ගෙනාපු වෙලාවේ අපිට කිව්වා ලංකාවට ආයෝජන ගේනවා. ඒ ආයෝජන හරහා තමයි ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් කවුරුත් එච්චර උනන්දුවෙන් ඒක කියන්නේ. අපි 77 ඉඳලා මේ දක්වා ගෙවිච්ච අවුරුදු 40කට වැඩි ඉතිහාසයේ පරීක්ෂා කරු. රුපියල් ඩොලර් බිලියන 1ට වඩා වැඩියෙන් ආයෝජන ඇවිල්ලා තින්නේ ඉතාම අල්ප අවස්ථාවක විතර. මම හිතන්නේ ඒක අවස්ථාව. ඊට පස්සේ ඔබට මතක ඇති යුද්ධය ආරම්භ වුණාන් පස්සේ අපිට ගෙනාව තර්කයක් යුද්ධ නිසා මේ රට දියුණු කරන්න බෑ. එදා කිව්වා යුද්ධෙට මෙච්චරක් වීදම් යනවා. වසරකට මෙච්චරයි, සතියකට මෙච්චරයි, දවසකට මෙච්චරයි, තප්පරයකට මෙච්චරයි කියලා කිව්වා. යුද්ධේ තීරණාත්මකව වර්ධනය වෙච්ච අවුරුද්දේ යුද වියදම රුපියල් බිලියන 189. අද යුද වියදම රුපියල් බිලියන 387යි. එතකොට යුද්ධෙත් ඉවර වුණා. යුද වියදමත් වැඩි වුණා. හැබැයි ඉවර වෙච්ච යුද්ධෙන් සංවර්ධනයක් ආවෙත් නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් මේ එකම ආකෘතියක් ඇතුළේ අපි උත්තර හොයන මේ තර්කයේ පොඩ්ඩක් එළියට එමු. විශේෂයෙන් මහජන බලයක් සංවිධානාත්මක බලයක් ගොඩනැගීම් පිළිබඳ අවධානය යොමු කරමු. බලය සඳහා සියලු දෙනාටම අයිතියක් තියෙනවා. බලය කියන්නේ පොදු භාණ්ඩයක්. සාමූහිකව ගොඩනැගෙන දෙයක්. එම නිසා දේශපාලන බලය අවභාවිතා කිරීමට එරෙහි දේශපාලනයක් අද අපිට අවශ්‍ය වෙනවා. දැන් ප්‍රාදේශ සභාව මේගොල්ලෝ කල් දැම්මා. ඇයි කියන්නේ නැත්තේ? තිබ්බොත් අන්ත පරාජයක්. අන්ත පරාජයක් තිබ්බොත් අපත් නැති වෙනවා මේ සැරේ. පළාත් සභා දැන් ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා. ඉතර කිව්වා තුනෙන් දෙකේ ප්‍රශ්න කියලා. දැන් ඕන සංශෝධනයක් කරලා ආණ්ඩුවට අවශ්‍ය විදියට පළාත් සභාව තියන්න තියන්න පුළුවන්. තියන්නේ. ඉතින් මේ රජයට කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉස්සෙල්ලා. ඒ කාලේ කිව්වනේ මහින්ද රාජපක්ෂ කවදාකවත් ඡන්ද කල් දැම්මේ නැහැ කියලා කිව්වනේ. මේ කල් දැම්මා. ඡන්දෙ තියන්න. ගල්කිරියාකම නාන්වත්තේගම ප්‍රදේශයේ ලිඳකට වැටි මිය ගිය වනාලියාගේ සිරුර අද ගොඩ ගැනුණා. මීට දින දෙකකට ඉහතදී මෙම අලියා ලිඳට වැටි ඇති බවයි ගල්කිරියාකම අඩවි වනජීවී කාර්යාලය සඳහන් කළේ. පෙරේදා රාත්‍රියේ ආහාර සොයා පැමිණි වන අලියා ගල්කිරියාගම නාන්වත්තේගම කුඹුරු යායට ඇතුළු වී ඇත්තේ ඒ අසලින් ඇද ඇති අලිවැටද කඩා දමමින්. එලෙස ඇතුළු වූ වන අලියා කුඹුරු යායේ ඇති අඩි 12ක පමණ පළල් ලිඳකට වැටීමෙන් ලිඳ තුලම මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 35ක් පමණ වන මෙම අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
මේ අතර කැකිරාව මොරගොඩ පොලිස් වසමේ මොරගොඩ වනජීවී කලාපයට අයත් හරක වැව ගම්මානයේ බඩ ඉරිඟු හේනක අනාරක්ෂිත ලිඳකට වැටී සිටි වන අලියෙකු නිරුපද්‍රිතව ගොඩගෙන රිටිකල රක්ෂිතය වෙත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස ලිඳෙන් ගොඩගෙන රිටිකල රක්ෂිතය වෙත මුදා හරින ලද වන අලියා සමග තවත් වන අලින් කිහිප දෙනෙකු ගම්වැදී ඇති අතර එම වන අලින් කරදක වැව ප්‍රදේශයේ වගා රැසක් විනාශ කොට ඇති බවද වාර්තා වනවා. ගම්වැදුණු වන අලින් පළවා හැරීමට ගත් උත්සාහයේදී එම වන අලියා අනාරක්ෂිත ලිඳට වැටී තිබෙනවා. තවත් ප්‍රවෘත්තිමය විරාමයේ අනතුරුව බලාපොරොත්තු වන්න. ජනාධිපති මාධ්‍යංශය මගින් නිෂ්පාදනය කර ජනමාධ්‍ය වෙත යොමු කරන ලද සංවර්ධන ප්‍රවෘත්තියයි දැන්. පුනර්ජනනීය බලශක්තිය එහෙමත් නැත්නම් සුනිත්‍ය බලශක්තිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු ඇති වකවානුවක රටක් විදිහට අපිත් පුනර්ජනනීය බලශක්තියෙන් ප්‍රයෝජන ගන්නට සූදානම්. අද මේ සොයා බැලීම ඒ පිළිබඳව. ලංකාවේ බලශක්තිය කොච්චරක්ද? ඒ බලශක්තියෙන් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරලා අපිට කොයිතරම් ප්‍රමාණයක් දැනට සපය ගන්න පුළුවන් වුණාද? ලංකාවේ අද ගිගාවොට් අවර්ස් 15000ක අවශ්‍යතාවයක් තියෙනවා අවුරුද්දකට. 2030 වෙනකොට ඒක බලාපොරොත්තු වෙනවා 30000ක් ගිගාවොට් අවශ්‍ය වෙයි කියලා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා ප්‍රතිපත්තිය හැටියට විදුලි ජනනයෙන් 70% පුනර්ජනනීය කියන එක. ඒක තමයි අපිට දීලා තියෙන ඉලක්කය. ඒ කියන්නේ වසරකට මෙගාවොට් 900ක් 1000ක් විතර ප්‍රමාණයක් අපි ලබා ගන්න වෙනවා පුනර්ජනනීය බලශක්තිය. සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් ඇත්තටම කල යුතුව තියෙන්නේ මේ පුනර්ජනනීය බලශක්තිය පුළුවන් තරම් පාවිච්චි කරන්න සහ Tamanට පුළුවන් විදිහට නිෂ්පාදනය කිරීම. ඔබතුමාගේ අධිකාරියෙන් මේ වෙනමට මොනවද කරලා තියෙන්නේ? විශාල වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රොජෙක්ට්ස් කීපයක් අපි දැනටමත් ක්‍රියාත්මක පවතිනවා. එකක් තමයි සියඹලාණ්ඩුව. ඒක එතන මෙගාවොට් 100ක් සූර්ය බලය. මන්නාරමේ දැනටත් මෙගාවොට් 100ක් ක්‍රියාත්මක වෙනවා. අපි එතන තව බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 200ක් ක්‍රියාත්මක කරන්න. අපි දැනට ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු කරන කෙනෙනවා. පුනරීන් ප්‍රදේශයේ අපි බලාපොරොත්තු වෙනවා මෙගාවොට් 240ක් සුළං බලයත් තවත් මෙගාවොට් 150ක් සූර්ය බලයත් දැනට ගන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය කරන තාක්ෂණයත් එක්කම අපිට ඉදිරියට යන්න පුළුවන්. අපේ රටේ අපේ පුනර්ජනනීය බලශක්තියෙන් රටේ හෙට දවස ආලෝකමත් කරන්නට අපිත් එක් වෙමු. ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවත් වෙත. යුක්‍රේනයේ රුසියානු හිතවාදී නායකයෙකු ස්ථාපිත කිරීම සඳහා ජනපති පුටින් කුමන්ත්‍රණයක නිරත වන බවට බටහිර කඳවුර චෝදනා කරනවා. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සඳහන් කළේ හිටපු යුක්‍රේන දේශපාලඥයෙකු ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි. රුසියාව මෙවන විට යුක්‍රේන දේශ සීමාවේ ලක්ෂයකට අධික හමුදා රැස් කර ඇති නමුත් ආක්‍රමණයක් සැලසුම් නොකරන බවයි ඔවුන් සඳහන් කරන්නේ. බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කරන්නේ එව්හෙන් මුරයෙව් නැමැති මොස්කව් හිතවාදී දේශපාලඥයෙකුගේ මූලිකත්වයෙන් මෙලෙස යුක්‍රේනයේ පාලන බලය වෙනස් කිරීමට ජනපති පුටින් සැලසුම් කරන බවයි. මේ අතර රුසියානු තර්ජනයට මුහුණ දෙන යුක්‍රේනය වෙත ඇමරිකාව විසින් ඩොලර් මිලියන 200ක් වටිනා නවීන යුදෝපකරණ යැවීමට පියවරගෙන තිබෙනවා. ජනපති ජෝ බයිඩන් විසින් පසුගිය දෙසැම්බරයේ පොරොන්දු පරිදි එම යුදෝපකරණ ඊයේ එහි ළඟා වූ බවයි විදේශ වාර්තා සඳහන් කළේ. රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය කළහොත් දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවට ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම බ්‍රිතාන්‍ය මෙවන විටත් අනතුරු වගවවසා. මේට පෙර 2014 වසරේදී යුක්‍රේනයේ රුසියානු හිතවාදී ජනාධිපතිවරයාගේ බලය පෙරළුණු විට රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කළ අතර එහිදී ක්‍රිමියාව රුසියාවට ඇඳා කරනු ලැබුවා. මෙම වසරේ මුල් භාගයේ රුසියානු හමුදා නැවතත් යුක්‍රේනයේ ආක්‍රමණය කරනු ඇති බවටයි බටහිර රටවල බුද්ධි අංශ අනාවැකි පළ කළේ.
යුක්‍රේනයේ සම්පන්දෙන් කළ ආందోලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා සිටි තිබේ. ඔහු පවසා ඇත්තේ රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය වීම විකාරරූපී අදහසක් බවයි. රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින්ට ගෞරවය පමණක් අවශ්‍ය වී ඇති බවද ජර්මානු නාවික හමුදා ප්‍රධානියා පවසා තිබෙනවා. පුටින්ට අවශ්‍ය ගෞරවය එසේම ලැබිය යුතු බවටද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජර්මානු නාවික හමුදා ප්‍රධානියා මෙම අදහස් පළ කර ඇත්තේ ඉන්දියාවේ පැවති think tank සමුළුවකට එක්වෙමින්. ඔහුගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව යුක්‍රේන විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. දෙදහස් විසි දෙක IPL තරගාවලිය මාර්තු 27 වනදා ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 10 රැස්වීමක් ඊයේ පැවති අතර එහිදී තීරණ වී ඇත්තේ තරගාවලිය මාර්තු මාසයේ අගභාගයේ පැවැත්වීමටයි. තරගාවලිය ඉන්දියාවේ පවත්වන්නේ නම් මුම්බායි නුවරට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවට එහිදී යෝජනා වී ඇති අතර දෙවන විකල්පය වන්නේ අහමදාබාද් නුවරයි. කොවිඩ් වාසංගත තත්ත්වය මාර්තු මාසයේ වන විට පාලනය නොවුනහොත් දකුණු අප්‍රිකාවේ හෝ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ මෙවර IPL තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ නමුත් මේ පිළිබඳ අවසන් තීරණය පෙබරවාරි 20 වෙනිදා ප්‍රකාශයට පත් කරනු ඇති. මේ අතර මෙවර IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 වෙනිදා සහ 13 වෙනිදා බෙන්ගලුරුහිදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා විදේශීය ක්‍රීඩකයන් 318ක් ඇතුළු ක්‍රීඩකයන් 1214ක් ලියාපදිංචි වී ඇති අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 දෙනෙකුද ඊට ඇතුළත්. පසුගිය IPL තරගාවලියේ දෙවන අදියර සඳහා දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග බැංගලෝර් පිළ නියෝජනය කිරීම සඳහා තෝරා කෙරුණා. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් කෝටියේ ලාංසුව සහිත ක්‍රීඩකයන් අතරට වනිදු හසරංගද ඇතුළත් වනවා. එමෙන්ම ඩේවිඩ් වෝනර්, මිචෙල් මාර්ෂ්, ශකීබ් අල් හසන්, කගිසෝ රබාඩා ඇතුළු ක්‍රීඩකයන් 49 දෙනෙකුට ඉන්දිය රුපියල් කෝටි 2ක උපරිම ලාංසුවක් හිමි වී ඇති අතර කෝටි 1.5 ලාංසුවක් හිමි ක්‍රීඩකයන් සංඛ්‍යාව 20ක් වනවා. මේ සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්. කොයි තරම් බිලියන් ට්‍රිලියන් කොච්චර ගාණක් සත්තු මේ